රට හිඟමනට දාලා රට කඩා වට්ටලා මේ රටට මේ ඉරණ මාත් කරලා තියෙන කවුද? ආණ්ඩුව. මේ පක්ෂ දෙක අපේ රට හදන්නේ නැහැ. ලෝබේ. සාමාන්‍ය ලෝකේ රටවල් තියෙනවා රටක් දුප්පත් පාලකයක් දුප්පත්. අපේ රටේ රට දුප්පත් පාලකයා පොහොසත්. 1950 දී කෝටි 100යි අද කෝටි 16,30,000යි. රටේ වත්කම් හැදුන්නේ නැති වුණාට ඒගොල්ලන්ගේ වත්කම් හදාගත්ත ණයවල. ඩී.එස්.එන් කුමාරවරු වෙයි දුටුගැමුණු ලවිහාර මහදේවිලා හරියන්නේ නැහැ. ඒතර සූඩානයේ ජනතාව ඡන්දෙ දීලා බලයටපත් කරන්නේ නැති අවුරුදු 5කට. හැබැයි අවුරුදු 5ට කලින් මොකද කරලා තියෙන්නේ? සූඩානයේ අගමැතිත් ගෙදර ගිහිල්ලා. ඒ මොකටද? ජනතාව පාරට ආවා. ඊට කලින් යවන්න ඕන නම් පාරට එන්න පුළුවන්. ඕගොල්ලෝ ලෑස්ති නම් අපිට ලෑස්ති. හරිද? නෑ මේක එහෙම කරන්න ඕනේ. අද හාල්ලිගයක් ඇතුනේ ගොවියාගේ ප්‍රශ්න නිසා නෙවෙයි කාගේ ප්‍රශ්න නිසාද? ආණ්ඩුව ගන්න ලැබු වැරදි ප්‍රතිපත්ති සසීන්. ඒ නිසා මොකද වෙලා තිබෙන්නේ? අද රටේ මුළු නිෂ්පාදනයක් කඩා වැටලා තිබෙනවා. ඊළඟ පිටරටින් බඩු ගේන්න වෙලා තියෙනවා. පිටරටින් බඩු ගේන්න මොනව නැත්ති? ඩොලර් නැහැ. පිටරටින් රුපියල් වලට බඩු ගේන්න බෑ නේද? රුපියල් වලට බඩු ගේන්න තිබ්බනම් අර බියගම ෆැක්ටරියට දැම්මා. සල්ලි අච්චිගව කන්ටේනර් ගණන් දීපන් තෙල් කියනවා. කියන්න බෑනේ. ඒව ගන්න දෙනු කරන්නේ මොන වගේද? ඩොලර් වලින්. ඒක ඩොලර් අපිට උපයා ගන්න අසමත් වී තිබෙනවා. ඩොලර් උපයා ගන්න අපි පිටරට බහන්න යවන්න ඕන. පිටරට සේවා සපයන්න ඕන. ඒතර තමයි අපිට ඩොලර් හම්බ වෙන්නේ. ඉතින් අපිට අද ඩොලර් ඇත්තෙත් නැහැ, බහන්න ඇත්තෙත් නැහැ. ඒ නිසා බොහෝ අය අද අනතුරු වංගවන මොකද්ද? මාර්තු අප්‍රේල් වෙනකොට විශාල ආහාරගයක් ඇති වෙයි කියලා. නේද? කුසකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමා පහුගියදා ප්‍රසිද්ධිය කිව්වා මොකද්ද? විශාල ආහාරගයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. තරුණයන් ටිකක් අඩුවෙන් කාලා එහෙම නේද කිව්වේ? වැඩිහිටියන් හා දරුවන්ට ටිකක් නේද? හොඳට කන්න දෙන්න කිව්වා. කිව්වා විතර එතුමට මොකද උනේ? එතුමට හොඳට කන්න උනා. එතුමට ගෙදර යන්න උනා. දැන් එතුමා ගෙදර ගියා කියලා ප්‍රශ්නේ විසඳනවද? ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ නිසා මම මේ කියන්නේ ආහාර ප්‍රශ්න විතරක් නෙවෙයි. අපේ රටේ අධ්‍යාපනය කඩා වැටලා තිබෙනවා. ගෑස් පෝලින් අද සපුගස් කන්ද වහලා බොර තෙල් ටික ගේන්න විදිහක් නැහැ. ණය ගෙවා ගන්න විදිහක් නැහැ. ඉන්දියාවට යනවා පරිප්පු ගේන්න ඩොලර් ටිකක් දෙන්න කියන්න. නේද? චීනයට යනවා රෙදිපිලි ගේන්න යුවාන් ටිකක් ඉල්ලගෙන. මොකද්ද සිද්ධ වෙලා තිබෙන්නේ? රට හිඟමනට දාලා රට කඩා වට්ටලා. එහෙමනේ තියෙන්නේ. හැබැයි මේක ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක්. රටම ගම් වතුරක ගිලිච්ච එක හේතුවක්ද මේක? නැහැ. රටම මහා නායාමකට ඇති වෙච්ච නිසා කඩා වැටීමක්ද? නැහැ. මේක ස්වභාවික ව්‍යසනයක් නම් අපේ රට මේ අත් වෙලා තිබෙන විරණම අපි කවුරුත් නැවත කල්පනා කළා සාමූහිකව නැගිටින්න පුළුවන්. හැබැයි මේක ස්වභාවික ව්‍යසනයක් නෙවෙයි. මේ රටට මේ ඉරණම අත් කරලා තියෙන කවුද? කවුද? ආණ්ඩුව. මේ ඉරණම අත් කරේ ආණ්ඩුව. එනිසා මේක ස්වභාවික ව්‍යසනයක් නෙවෙයි. අපේ රට මෙතෙක් පාලනය කරපු පාලක කණ්ඩායම් විසින් අපේ රටට ඇති කරන ලද ව්‍යසනයක්. හැබැයි මෙතන ඉන්න බොහෝ දෙනා මා දන්නවා අපේ පක්ෂයට වැඩ කරපු අපිට ඡන්දෙ දීපු අයත් ඇති. ඒ වගේම බොහෝ පිරිසක් අපිට මෙතෙක් ඡන්දෙ නොදීපු නේද වෙන පක්ෂ වලට ඡන්දෙ දීපු වෙන පක්ෂ වලට ක්‍රියාකාරීව වැඩ කරපු බොහෝ පිරිසකුත් ඇති. ඉන්නවනේ නේද? ඉන්නවා. බොහොම ස්තුතියි. එයි මේ හැම ජනතාවම මොන කාට ගිහිල්ලා කතර ගැහුවත් කතර ගැහුවේ යහපත් බලාපොරොත්තුයි. යහපත් බලාපොරොත්තු නේද? කවුරු හරි ගැහුවද හොරකම් කරපන් මම ඡන්දෙ දෙන්න. දුන්නද එහෙම කවුරු? රට ණය කරන්න කියලා ඡන්ද දුන්නද? ආර්ථිකේ වටන්න කියලා ඡන්ද දුන්නද? පොහොර නැති කරන්න කියලා ඡන්ද දුන්නද? නෑ ඡන්ද දුන්නේ හැම වෙලාවෙම ඡන්දදායකයා යහපත් අපේක්ෂාවෙන්. ඡන්ද ඔන්. අන්න ඒක තමයි ඡන්ද දුන්නේ නේද? අපිට අනුරාධපුරේ නේද ජනාධිපති ඡන්දේ පළමු රැස්වීම මොකද කිව්වේ? පළමු රැස්වීමෙන් මොකද කිව්වේ? මට මේ එනකොට අයියා කිව්වා ගෝඨාභය මල්ලි රුපියල් 350ක් ගන්න එක වැරදි. ඕක නිකම්ම දෙන්න කිව්වා. කෑ ගාලා කිව්ව නේද? තමුන්නාසල මොකද කරේ? ගැව්වා අප්පුඩි. අප්පුඩි ගාලා විතරක් නෙවෙයි ඡන්දෙත් දුන්නා. එයි පාලකයා ඡන්දෙදි කරන දෙයි ඡන්දෙදි කියන දෙයි නේද? කරන දේ අතර අද පරස්පරයක් ඇති වී තිබෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ කවුරු හරි ආයෙ කල්පනා කරනවද? කවුරු හරි හිතනවද මේ කඳුරු දෙකෙන් මේ පක්ෂ දෙකෙන් කවුරු හරි නැවත ආණ්ඩුවක් හදලා මේ රටේ ප්‍රශ්න විසඳයි කියලා හිතනවද? නෑනේ. නෑ. සහෝදරයෝ මොන කිව්වත් මොනවා කිව්වත් මහින්ද මහත්තයා වයසයි ගෝඨාභය අප්සෙට් බැසිල් ආවොත් නම් ටොප්. හිතනවද? එහෙනම් කියන්න ඕන හොඳේ. ආයෙ පස්සේ කියන්න බෑ නේද? 1989 මහා චන්දිරි ජනාධිපති චන්දිරි ගියා දුප්පතාගේ හිතවතා දිනවන්න. 94 දී ගියා විහාර මහදේවි දිනවන්න. 2005 දී ගියා දුටුගැමුණු දිනවන්න. 2015 දී ගියා පොළොන්නරුවේ ගැමියා දිනවන්න. ආසියාවේ ලොකුම මොලෙත් එක්ක කවුද? රනිල් වික්‍රමසිංහ. 2019 ගියා වැඩ කරන විරුව දිනවන්න. ආයෙන්ට ඉඳ තියෙන මොකක් හරි. අහුවෙනවද? අහුවෙන්නේ නැහැ. දැන් ඉවරයි මේක. දැන් එහෙනම් අපි පොදු සම්මුතියකට පොදු එකඟතාවයකට එන්න ඕන මොකද්ද? තව දුරටත් මේ කඳවුරු දෙකට අපේ රට හදන්න බැරි බව. කාට හරි සැකයක් තියෙනවා. ගෙදර ගිහිල්ලා මොනෝනවත් කිව්වා තමයි ඒත් මට නම් පොඩි සැකයක් කාට හරි තිබුණේ. කියනවනම් දැම්ම කියන්න ඕන නේ සහෝදරයා මම නම් හිතනවා නේද? අපි දැන් පොදු සම්මුතියකට පොදු එකඟතාවයකට එන්න ඕන මොකද්ද? මේ පක්ෂ දෙක අපේ රට හදන්නේ නැහැ. ලොබේ. අවුරුදු 73 හදන්නේ නැහනේ. හදන්නේ. හරිද? ඒ පිළිබඳ කිසි සැකයක් තියාගන්න එපා. මොකද කරේ ඒගොල්ලෝ හැදුනේ? අන්න. ඒගොල්ලෝ හැදුනේ. සාමාන්‍ය ලෝකේ රටවල් තියෙනවා රටක් දුප්පත් පාලකයක් දුප්පත්. අපේ රටේ රට දුප්පත් පාලකයා පොහොසත්. පාලකයා පොහොසත් උනේ කොහොමද කියලා හොයාගත්තොත් රට දුප්පත් උනේයි කියලා හොයාගන්න පුළුවන්. එහෙමද? ඔව් මම මේ කියන්නේ හොඳට තේරුම් ගන්න. හරිද? මේ රට දුප්පත් වෙලා තිබෙන්නේ ස්වභාවික ව්‍යසනයක්. ගොවිතැන තව වගා නොකරන නිසා
නේ තමන් දාඩිය මාංශය නොවන නිසා වැඩ නොකරන නිසා නෙවෙයි මෙතෙක් මේ රට පාලනය කර පාලක කණ්ඩායම මහජනයාගේ වැඩ කරා වෙනුවට ඒගොල්ලෝ හත්මුතු පරම්පරාවට හම්බ කරගත්තා. මේකයි සිද්ධ වුනේ. දැන් ඒකේ අවසන් ප්‍රතිඵලය මොකක්ද? ණය කඳු ගණන් කොට ගැහුවා. ණය කියන්නේ අපරාධයක් නෙවෙයි. ණය කියන්නේ අපරාධයක්ද? නෑ. දැන් තමුන්නාන්සේලා වගා ණයක් ගන්න කුඹුර වගා කරනවා. ලක්ෂයකමාරක් ගත්ත කියන්නේ. දැන් අපිට ලක්ෂයකමාර පොතේ ලියලා පෙන්වන්න බැරිද? නීරවල් සුද්ධ කරන්න මෙච්චර මුදලක් ගියා. පළමු ඊයාන්ට මෙච්චර ගියා. දෙහි යාන්ට මෙච්චර ගියා. බිත්තර වී වලට මෙච්චර ගියා. වපුරන්න මෙච්චර ගියා. පොහොර තෙල් ගන්න මෙච්චර ගියා. ඕල් ලක්ෂයකමාර. පෙන්වන්න බැරිද? බැංකුවෙන් ණයක් ගත්තොත් වගා කරන්න අපිට ඕන වෙලාවක පෙන්වන්න පුළුවන් මොකද්ද? ඒ ණය වලට වෙච්ච දේ. ගයක් හදාගන්න ලක්ෂ 10ක ණයක් ගත්තොත් බැංකුවේ මහත්තයා ඇවිල්ලා අපෙන් අහනවා කෝ ණය කියලා. අපිට පෙන්වන්න පුළුවන් අත්තිවාරම දාන්න මෙච්චර ගියා. බිත්ති උස්සන්න මෙච්චර ගියා. වහල ගන්න මෙච්චර ගියා. ඕම් බැංකුවේ මහත්තයා ලක්ෂ 10. පෙන්වන්න බැරිද? පුළුවන්. හැබැයි දැන් මේගොල්ලෝ පහුගිය අප්‍රේල් මාසේ 30 වෙනිදාට ආණ්ඩුවේ ණය ප්‍රමාණය කෝටි 16 ලක්ෂ 30000යි. කෝටි 16 ලක්ෂ 30000යි. 1950 දී කෝටි 100යි. 1950 දී කෝටි 100යි. අද කෝටි 16 ලක්ෂ 30000යි. දැන් එනං අපි මේ රට පාලනය කරපු නායකයන්ට කියන්න ඕන කෝටි 16 ලක්ෂ 30000 වත්කම් පෙන්නපල්ලා. පෙන්නන්න බෑ. හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහත්තයා 2018 දී කිව්වා. ඒ වෙලාවේ ණය ප්‍රමාණය කෝටි 11 ලක්ෂයයි. 2018. එතුමා කිව්වා කෝටි 11 ලක්ෂයක් ණය තිබ්බට වත්කම් තියෙන කෝටි ලක්ෂ 2ක කියලා. ණය කෝටි ලක්ෂ 11යි. හැබැයි ණය වලින් හදලා තියෙන්නේ කෝටි ලක්ෂ 2යි. කීයක් ගහලාද? කෝටි ලක්ෂ 9ක්. මේක තමයි ණය බරක් උනේ. ණය බරක් උනේ මොකද්ද? රටේ වත්කම් හැදුන්නේ නැති වුණාට ඒගොල්ලන්ගේ වත්කම් හදාගත්ත ණය වලින්. දැන් තමුන්නාසලා ණයක් අරගෙන කුඹර වගා කරනවා වෙනුවට නේද? තමුන්නාසලාගේ පොහොර ටික අරගෙන විකුණලා වෙන මොනවා හරි කරනවා නේද? ඒකේ නේද බූරු ගහනවා. මොකද වෙන්නේ? ණය බරක්. මේකයි සිද්ධ වුනේ. ඒ නිසා මේ රටේ මේ විශාල ණය බරක් අද මොකද්ද තියෙන සාකච්ඡාව? ණය ගෙවා ගන්න බැරි වෙයිද? ණය ගෙවා ගන්න බැරි වෙයිද කියලා කතාවක් තියෙනවා. දැන් මේ ජනවාරි මාසේ 18 වෙනිදාට ඩොලර් මිලියන 500ක ණයක් ගෙවන්න තියෙනවා. දැන් ලොකු සාකච්ඡාවක් යනවා ගෙවා ගන්න බැරි වෙයිද කියලා. දැන් ගෙවා ගන්න මොකද කරන්නේ? ගෙවා ගන්න අතමාරුවක් ගන්නවා. දැන් මන්දක කබ්‍රාල් මහත්තයා ලොකු කයියක් ගැහුවා අපි විදේශ සංචිත වැඩි කරා කියලා. විදේශ සංචිත වැඩි කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් වැඩි කරන්න පුළුවන් ඩොලර් රුපියල. අපි කරාමුණටියවලා ගම්මිරිස්සියවලා විදේශගත ශ්‍රමිකයන්ගෙන් නේද? අපි අබහඬ අපනයන කරලා අපිට පුළුවන් ඩොලර් සංචිත වැඩි කරන්න. තව එකක් දිගු කාලීන ණයක් අරගෙන අවුරුදු 30කින් 20කින් ගෙවන්නම් කියලා දිගු කාලීන ණයක් අරගෙන අපේ සංචිත වැඩි කරන්න පුළුවන්. හැබැයි මේ සංචිත වැඩි කරේ අතමාරුවක් අරගෙන. සොප් ලෝන් කියන අතමාරුව. ණයක් ගෙවා ගන්න විදියක් නැහැ. අල්ලපු ගෙදරින් ගිහලා මොකද කියන්නේ? පොඩි අතමාරුවක් දෙන්න බැරිද? දවස් දෙක තුනකින් දෙන්නම්. ඔන්න ඔහම තමයි ගත්තේ. චීනෙන් ඉල්ලගත්ත ඩොලර් කෝටි 150ක අතමාරුවක්. මාස දෙක තුනකින් දෙන්නම් කියලා. දැන් චීනෙට ගිහිල්ලා මේ ඉන්දියාවට ගිහිල්ලා තව ඩොලර් ටිකක් ඉල්ලනවා අතමාරුවක්. අර අපිත් ගන්නවනේ හදිසියට. ඒවා දිගු කාලේ ණය නෙවෙයි කෙටි කාලීන. දැන් බංග්ලාදේශයෙන් ගත්ත අතමාරුවක් ඩොලර් මිලියන 200ක. මාස 3කින් ගෙවන්න තිබ්බා. ගෙවන්න බැරි වුණා. අය මොකද කරේ? තව මාස 3ක් දීර්ඝ කරලා දෙන්න කිව්වා. බංග්ලාදේශයෙන් කිව්වා එහෙනම් පොලිය වැඩි කරනවා කිව්වා. පොලියත් වැඩි කරා. මෙතන රට තියෙන්නේ. ණයක් ගෙවා ගන්න විදියක් නැහැ. අද ඉන්දියාවෙන් කියන මොකද්ද? ඉන්දියාවට ගිහලා කියනවා අපිට ණය දෙන්න බැරි නම් ණයට බඩු දෙන්න කියනවා. පරිප්පු ටිකක් ණයට දෙන්න, සීනි ටිකක් ණයට, ඩීසල් ටික ණයට දෙන්න, පෙට්‍රල් ටික ණයට දෙන්න. දැන් ඉන්දියාවේ ණය සල්ලි නෙවෙයි ඉල්ලන්නේ ණයට බඩු. චීනෙන් ගිහිල්ලා යුවාන් වලින් ණයක් ගන්නවා. යුවාන් වලින් තෙල් ගේන්න පුළුවන්. යුවාන් වලින් නේද වෙන අපිට ණය ගෙවන්න පුළුවන් ගෙවන්න බෑ. යුවාන් වලින් කරන්න පුළුවන් චීනෙන් බඩු ගන්න එක විතරයි. ඒ නිසා මෙවැනි ව්‍යසනයකට අපේ රට පත් කරලා තිබෙනවා. මා මේ කියන්නේ අපේ රට මේ තරම් විශාල ව්‍යසනයකට පත් කරේ ස්වභාවිකත්වයක් නෙවෙයි. ගම් වතුර නායම් නේද කඳු කඩා වැටීම් දෙවන්ත නියගයන් මේ වගේ නෙවෙයි මේ රට විනාශුනේ මේ කණ්ඩායම් දෙක අපේ රට දීර්ඝ කාලයක් පාලනය කරලා. ඒ නිසා අද අපිට අත්දැකීම් වලින් අපේ ජීවිත වලින් ඇතිතරම් ඔප්පු කරලා තියෙනවා මොකද්ද? මේ පක්ෂ දෙකත් එක්ක ඉදිරියට යන්න බැරි බව. ඒකයි මම අහන්නේ. නැවත වතාවක් මම අහන්නේ කවුරු හරි හිතනවද පොඩි හරි සැකයක් සාංකාවක් දෙගිඩියාවක් අවිශ්වාසයක් තියෙනවද මේ පක්ෂ දෙකත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා? හිතනවද? බෑ. අපේ ආණ්ඩුවක් හදන්න ඕන. අද අපි තමුන්නාන්සලට ආරාධනා කරන්න ආවේ. ගම්වල අපි ඔක්කොම එකතු වෙලා මේ රටේ ගොවි ජනතාවගේ, දීවර ජනතාවගේ, ගම්වල අපේ අම්මලා තාත්තලාගේ, අපේ දුවා දරුවන්ගේ අනාගතය තහවුරු කරන ආණ්ඩුවක් මේ රටේ අපි හදන්න ඕන. එහෙම කරන්න නැතුව මේක කරන්න බෑ මතක තියාගන්න. නේද? දියසෙන් කුමාරවරු වෙයි. එහෙමනේ. දුටු ගැමුණු ලවිහාර මාදේවිලා නේද මොනවද අපි කරේ? හරියන්නේ නැහැ. ද අපි එකතු වෙලා ආණ්ඩුවක් හදන්න ඕන. ඒතර කට්ටිය යන කොහොමද හදන්නේ? ඇත්තට බලය තියෙන කාගාවද? එස්.එම්. චන්ද්‍රසේන ගාවද? නෑ. බලය තියෙන ජනතාව ගාව. ඡන්දකදී ජනතාව මොකද කරන්නේ? ඡන්දකදී ජනතාව කරන දේ තමයි අවුරුදු 5කට తాවකාලිකව බලය පවර්ලා දෙනවා. ඒකට අපි කරන්නේ මොකද? මේ කතිරේ ගහලා මොකද මේ කරන්නේ? කතිරේ ගහලා කරන්නේ අපි ගාව තියෙන බලය අපි අවුරුදු 5කට తాවකාලිකව දෙනවා. අවුරුදු 5 ඉවර වෙලා
ආය අපෙන් ඇවිල්ලා අහනවා තව අපිට දෙනවද වෙන කාටවත් දෙනවද? ඔකනේ ඡන්ද කියලා කියන්නේ. එහෙනම් මේ ඡන්දෙන් කරන්නේ මොකද්ද මේ? අපි ගාව තියෙන බලය අපි පවර්ලා දිනවා. එහෙනම් බලය තියෙන කාගාවද? ජනතාව ගාව තමුන්වහන්සේලා. බලය තියෙන අපි ගාව දැන් අපි කරන්න ඕන හරි කණ්ඩායමකට తాවකාලිකව පවරන්න. ඒකට ඉන්න ඕන කොච්චර කාලයක්ද? තව අවුරුදු දෙකමාරක් 3ක් විතර ඉන්න වෙනවා. කැමතිද එච්චර කාලයක්? හැබැයි අවුරුදු 3ක් කොහොමද ඉන්නේ? කරන්න දෙයක් නැහැ. 5කට දීලානේ තියෙන්නේ. හැබැයි සූඩානයේ අගමැති ජනතාවගේ උද්ඝෝෂණ මැදියේ ගිහිල්ලා. ඒතර සූඩානයේ ජනතාව ඡන්දෙ දීලා බලයටපත් කරන්නේ නැති අවුරුදු 5කට. හැබැයි අවුරුදු 5ට කලින් මොකද කරලා තියෙන්නේ? සූඩානයේ අගමැතිත් ගෙදර ගිහිල්ලා. ඒ මොකටද? ජනතාව පාරට ආවෝ. ඊට කලින් යවන්න ඕන නම් පාරට එන්න පුළුවන්. ඕගොල්ලෝ ලෑස්ති නම් අපිත් ලෑස්ති. ඈ? හරිද? නෑ මේක එහෙම කරන්න ඕන නේද? එයි. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී නෑ. ආණ්ඩුව බලයටපත් කරා ඒ ආණ්ඩුව ජනතාව පීඩාවටපත් කරනවා නම් ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරනවා නම් ජනතාවට හැම වෙලාවම කරදර කරනවා නම් ජනතාවගේ බහඬ මිල වැඩි කරනවා නම් ජනතාවගේ දේපොළ හොරකම් කරනවා නම් රටේ සම්පත් විකුණනවා නම් ජනතාවට සාධාරණ අයිතියක් තියෙනවා ඒ පාලනයට එරෙහිව පාරට බහින්න. බලමු අපි ඒකත් අත්හැරලා නැහැ හොඳේ. සන්දේනකන් ඉන්නවද ඊට කලින් කරමුද? ඔක්කොම අත ඉස්සුවොත් කරන්න ඕන. එයි මේ අපි මේ රටට ආදරේ. රට කියන්නේ මොකක්ද? රට කියන්නේ රටේ සියලු සම්පත්. වරාය අපිට අයිති නැත්තම්, තෙල් ටැංකිය අපිට අයිති නැත්තම්, ත්‍රිකුණමල වරාය අපිට අයිති නැත්තම්, සපුකස්කන්ධ බලාගාරය තිකුණන්න යන්නේ. සපුකස්කන්ධ තෙල්පිරි පහදුව තිකුණන්න යන්නේ. කෙරවල පිටේ බලාගාරය තිකුණලා තියෙන්නේ. වරායේ නැගිනිර ජැටිය නැගිනිර ජැටියත් වික්ක, දකුණු ජැටියත් වික්ක, වරාය ඉඩනුත් විකුණනවා, පෝට් සිටියත් විකුණනවා. රටේ සම්පත් ඔක්කොම විකුණලා කියනවා රටට ආදරී කියලා. වරාය අයිති නැති, ගුවන්තොටුපොළ අයිති නැති, ඉඩම් ටික අයිති නැති, බලාගාර ටික අයිති නැති, පිරිපහදු ටික අයිති නැති රට රටක්ද? රටක් නෙවෙයි. එහෙනම් පළවෙනි වැඩේ මොකද්ද අපි ආණ්ඩුවක් හදාගන්නේ? දෙවෙනි වැඩේ රට හදන්න ඕන. මේ රට මේ විදිහට යන්න දෙන්න බෑ. මේ රට හදන්නම් පළවෙනි වැඩේ මොකද්ද? දූෂණ වලින් පිරිච්චි ආණ්ඩුවක් වෙනුවට අදූෂිත ආණ්ඩුවක් ඕන. මේ දූෂණය කියන්නේ මොකද්ද? මේ සාමාන්‍ය ජනප්‍රිය අපි දන්නවා මොකද්ද? පොලිසිය මහත්තයා පාරේ ඉඳන් කීයක් හරි ගන්නවා කියලා කියනවා. එහෙම නැත්නම් ලිපිකරු මහත්තයා හාෆ් සීට් කොලේ අරගෙනවා කියලා කියනවා. ඔයගොල්ලෝ කියනවනේ. නේද? නෑ මං කියනවයි නේද? එහෙම කියනවා. එහෙම නැත්නම් මුරකරු මොකක් හරි උත්සන් එනවා කියලා කියනවා. ඒවා හොරකම්වත් නාස්තිවත් නෙවෙයි. ඒවා නෙවෙයි ප්‍රශ්නේ. ඒවා ප්‍රශ්නේ නෙවෙයි. ඒවා කරන්නේ මොකක් වෙනුවෙන්ද? ජීවත් වෙන්න. හැබැයි ප්‍රශ්නේ මොකද්ද? රටේ පාලකයා හොරෙක් වුණාම. රටේ පාලකයා හොරෙක් වුණාම රට ඉවරයි. මම කිව්වනේ පාර්ලිමේන්තුවේදී. මහින්ද මහත්තයා හිටියේ එහා පැත්තේ මම මේ පැත්තේ. මම කිව්වා මොකද්ද? මහින්ද මහත්තයා ඔයාට තීන සමාගම් වලින් ඩොලර් මිලියන 6මාරක් ගෙව්වා. ඡන්ද ව්‍යාපාරයට චෙක්පත් අංක මංගාවක් තියෙනවා. මංගාව තියෙන හොඳේ. මහින්ද මහත්තයා හරිද? ඉතින් රටේ පාලකයා හොරෙක් වුණාම රටක් හදන්න පුළුවන්ද? එක වෙලාවක මට ජොන්ස්ටන් කිව්වා මොකද්ද? ජොන්ස්ටන් කිව්වා නෑ ඔයාට බලය තිබ්බ හොරුන්ට දඬුවම් දෙන්න කියලා. මම නැගිටලා කිව්වා මට බලය තිබ්බනම් ඔය ඉස්සරහා පෙළේ කවුරුත් නෑ කිව්වද? කිව්වනේ. හරි. එහෙම කියන්න හයියෙන්නේ කොහොමද? මම දූෂිතෙක් නම් පහවදා මම ඇතුලේ. තේරුණේ? එහෙනම් මේ රට ගොඩනගන්න නම් ඕන මොකද්ද? මේ දූෂණ ආණ්ඩු වෙනුවට අදූෂිත ආණ්ඩුවක්. අදූෂිත පාලනයක් ඕන. අදූෂිත නායකයෙක් ඕන. අදූෂිත ආණ්ඩුවක් ඕන. අන්න ඒක හදන්න පුළුවන්කම තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය අපිට විතරයි.